කාලින දේශපාලන වැඩසටහන යටතේ අපි අද සාකච්ඡා සඳහා ආරාධනා කරේ ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක උපාලි වනිගසේකර මහතා. අත් වශයෙන්ම කියනවා නම් රට දිහා බැලුවම රට ඉතාමත්ම ව්‍යාකූල අවුල් වියුල් සාගත තත්ත්වයට ගිහිල්ලා ජනතාව ඉතාමත් දරිද්‍රතාවටපත් වෙලා ආණ්ඩුවක් තියෙනවද නැද්ද කියන දන්නේ නැහැ. අපි අනාගතේ හෙට කොහොම වේද කියන දන්නේ නැහැ. ඒ තරම් අවිනිශ්චිත වටපිටාවක තමයි අපි ඉන්නේ. මේ තුල කවුරුත් අද වෙන්නේ මොකද්ද, හෙට අපි අනාගතේ මොකද්ද වෙන්නේ කියන විශාල විචිකිච්ඡාවක විශාල ගැටලුවක තමයි ඉන්නේ. ඒ නිසා ඇති වී ඇති දේශපාලන සංවිධානය පිළිබඳව, දේශපාලන කතිකාව පිළිබඳව සාකච්ඡා කරලා මේ පිළිබඳව කිසියම් දැනුවත් කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. මම ප්‍රථමයෙන්ම දැනගන්න කැමතියි ඔබ වෙතින් ඔබ පිළිබඳව කිසියම් හඳුන්වා දීමක් වුණා නම් මේ සාකච්ඡාවට හොඳ ප්‍රවේශයක් වේවි. පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙනවා රුහුණු ටීවී මාධ්‍ය ආයතනයට. ඒ ආයතනය මගින් පවත්වනු ලබන කාලීන දේශපාලන වැඩසටහනට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම පිළිබඳ මටම හඳුන්වලා දෙන්න කියලා කිව්වා. ඒක ආත්ම වර්ණාවක් වෙනවා. මම ගැන මම කතා කරන එක. ඒ හින්දා මම උපාලි වනිගසේකර. මම වෘත්තීන් ගුරුවරයෙක්. ඒ වගේම මේ රටේ පුරවැසියෙක්. පුරවැසියෙක් විදිහට අපි මේ දේවල් ගැන කතා කරමු, අපි ගැන වර්ණනා කරගන්නවට වඩා. මම දැනගන්න කැමතියි ඔබ වෙතින් දැන් රට සංසුන් නැහැ. රටේ බැලු තන ආරවුල්, ඊළඟට ආරගල, ඊළඟට වෙනත් ගැටලු තියෙනවා. ඒ වගේම ආණ්ඩුවක් තියෙනවද දන්නේ නැහැ, නැද්ද දන්නේ නැහැ, කවුද දන්නේ නැහැ, මේකේ ප්‍රධානියා කවුද දන්නේ වැඩපිළිවෙල සකස් කරන්නේ. මේ වගේ හරි ප්‍රේලිකාවක් ජනතාවට තියෙනවා. ඒ අතර වාරෙම ජනතාවට තියෙනවා දැඩි ආර්ථික දරිද්‍රතාවයක් තියෙනවා. අද තියෙන භාණ්ඩ මිල නෙවෙයි හෙට තියෙන්නේ. මේ වගේ රට ව්‍යාකූල වෙලා, අවුල් සහගත වෙලා මේ සංසුන් නොමැති තත්ත්වය තුළ රටේ අනාගතය පිළිබඳව ඔබ දකින්නේ කොහොමද කියලා මම ප්‍රථමයෙන්ම දැනගන්න කැමතියි. අතිශයින්ම තීරණාත්මක මොහොතකට අපි එළඹිලා තියෙන්නේ අපේ රටම. රටේ එක පැත්තකින්වත් ජනතාවට සහනයක් ලබා ගැනීමේ පෙරනිමිත්තක්වත් පේන්නේ නැහැ අපිට. මේ සියලු දෙයටම මුල අවිධිමත් පාලනය. රටක පරිපාලනයක් තියෙන්න ඕන රටක් ගෙනියන්න. ඈත කාලේ ගත්තට පස්සේ අපි රජුගේ කාර්යය දිහා බලනකොට රජුරුන්ගේ කාර්යය තමයි වැසිය ආරක්ෂා කර ගැනීම. ඒ වැසිය ආරක්ෂා කර ගැනීමේ කාර්යය රජතුමා කරන වගේම ඒ වගේම වැසියාගේ මූලික අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලැබුවා. මේවා ක්‍රමෙන් විකාශනය වුණා. මේ විකාශනය වෙලා රාජාණ්ඩු ගිහිල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව විසින් තෝරන ලබන, ජනතාව විසින් පත් කරගන්න ලබන නියෝජිතය මගින් රට පාලනය කිරීම පැත්තට හැරුණා. මේවා බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වුණා කියලා අපි කියනවා. හැබැයි ලිච්ඡවි ආණ්ඩු කාලේ මේ වගේ සමගිව ඒ සමූහ ආණ්ඩු ක්‍රම තිබුණා. බුද්ධ කාලේ පවා තිබුණා. වජ්ජීන්ගේ සමූහ ආණ්ඩු තිබුණා. ඒකට මෙන්න මේ ඒ දිහා බලනකොට අපිට පේනවා ඒ රටක ආර්ථිකය, ඒ වගේම සහජීවනය ඇති කිරීම සඳහා පාලකයන් කටයුතු කළ යුතු ආකාරය කුමක්ද කියන දේවල් ඒ ලිච්ඡවීන්ගේ, වජ්ජීන්ගේ සමූහ ආණ්ඩු වල තිබුණා. අතීතයේ තිබුණා. දැන් බුදුරජාණන් වහන්සේ පවා කිව්වා සප්ත අප්‍රිහානි ධර්ම පිළිබඳව. එතකොට ඒ වගේම බුදුහාමුදුරුවෝ කිව්වා දසරාජ ධර්මය පිළිබඳව රාජ්‍ය පාලකෙක් අනුගමනය කළ යුතුයි කියලා. මෙන්න මේවායින් ගිලිහුණාට පස්සේ
රට යන්නවා වෙනත් පැත්තකට. දැන් ඔබ කියන්නේ මේ අද දවසේ තත්ත්වය පිළිබඳව අද දවසේ තත්ත්වය බැලුවොත් අපිට ව්‍යවස්ථාදායකයක් තියෙනවා, විධායකයක් තියෙනවා, අධිකරණයක් තියෙනවා, ඒ වගේම ව්‍යවස්ථාවක් තියෙනවා, ඊළඟට රටේ නීති පද්ධතියක් තියෙනවා. මේ සියලු සංස්ථා නිසිලස තියෙද්දි ඊළඟට වර්තමාන රජයට 3/2කට ආසන්න മന്ത്രി බහුතරයක් තියෙද්දි ඒ වගේම 69 ලක්ෂයක ජනාධිපතිවරයෙක් ඉඳිද්දි ඇයි මේ වගේ කනකොල අතරපු වගේ මේ මොකද්ද වුනේ? පැහැදිලිව අපි කතා කරා. දැන් අපි කතා කරලා කිව්වා දසරාජ ධර්මයක් පිළිබඳව කතා කරා. සප්ත අපරිහානීය ධර්මයක් පිළිබඳව කතා කරා. මේවයි ගැඹිලා තියෙනවා පාලකයා සහ පාලක පන්තිය ඍජුමෙන්ම මෘදු වෙන්න ඕන. පාලකයා ඍජුමෙන්ම මෘදු වෙන්න ඕන. ඒ වගේම පාලකයා හැම වෙලාවෙම තමන්ගේ වැසියන් ගැන හිතන්න ඕන. විශේෂයෙන්ම අශෝක රජුරෝ දිහා බලනකොට අශෝක රජුරෝ කියනවා වැසියන් තමන්ගේ දරුවන් වශයෙන් සලකලා කටයුතු කරන්න ඕන කියලා. ඔන්න ඔතන මන්දිතුමා මට ගැටලුවක් මතුවෙනවා. ඒ කියන්නේ මේ අපේ තුන්වෙනි ලෝකේ රටවල් වල තාමත් බලය අධික ලෙස දීම මේ විනාශයට හේතු වුණාදයි කියලා මට විචිකිච්ඡාවක් එනවා. දැන් 3/2 බලයක් දීලා තියෙනවා 69 ලක්ෂයක ජනාධිපතිවරයෙක්. ඊළඟට 20 ව්‍යවස්ථාවෙන් බලය දීලා තියෙනවා. ඉතින් උපරිම බලය මේ ආණ්ඩුවට තියෙනවා. ඒ කියන්නේ තුන්වෙනි ලෝකේ අපි වගේ රටවල් වලට අර 51% පාලනයක් වගේ පාලනයක් සාර්ථක වුණාට මේ වගේ අති බලය දීමත් නරකට හිටිනවද කියලා මට සැකයක් හිතෙනවා. ඒ පිළිබඳව තුන්වෙනි ලෝකේ රටවල් වගේම දැන් මෙතන අධික බලය පිළිබඳ කතා කරාට පස්සේ ඔය අධික බලය දූෂිත කරනවා කියලා ඇන්ටන් සායම්වරයා කිව්වා. බලය මිනිසා දූෂණය කරනු ලබයි. ඒ වගේම අධික බලය තවත් දූෂණය කරනු ලබයි කියලා කිව්වා. ඒකට ඒකෙම පේනවා අපිට බලය කියන්නේ අධික බලය දූෂණය ලබයි. මේ හින්දා තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවල ඔය සංවරණ හා තුලනය තියෙනවා. චෙක් ඇන්ඩ් බැලන්ස් තියෙනවා. දැන් විධායක ජනාධිපතිවරයෙකුට ඇමරිකාවේ ඉස්සර පුළුවන් 4 වාරයක් විතර ඉල්ලන්න. දැන් දෙවාරය. ඒව නැති කරා. මොකද හේතුව දෙසරයා ඉල්ලන්න පුළුවන්. ඒ වගේම නිල කාලයත් අවුරුදු 4යි. එතකොට උපරිමේ ඉන්න වෙන්නේ අවුරුදු 8යි. අවුරුදු 8යි. උපරිමේ ඉන්න වෙන්නේ අවුරුදු 8යි. අවුරුදු 8න් පස්සේ යන්න වෙනවා. එතකොට ඒ ආණ්ඩුක ව්‍යවස්ථාව ඇමරිකන් ආණ්ඩුක ව්‍යවස්ථාව එහෙම දැන් අවුරුදු 200 ගාණක් වුණාට ඇමරිකන් ආණ්ඩුක ව්‍යවස්ථාව බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාවනව බලනකොට ලාභාල ව්‍යවස්ථාවක්. මොකද බ්‍රිතාන්‍ය වැසියෝ ඇමරිකාවට ගිහිල්ලා 1800 ගණන් වල ඇමරිකන් නිදහස් සටන ආරම්භ කරලා ඔය ජෝර්ජ් වොෂින්ටන්ලා ඒ ප්‍රධානත්වයෙන් හදාගත්තු ව්‍යවස්ථාව ජනපද 50 එකතු කරලා අවසන් වෙනකොට මුරිත් තිබුණ එච්චර ජනපද. ඒ ව්‍යවස්ථාව අනුව අවුරුදු 4යි. එතකොට 4ේම දෙකක්. ඒ ව්‍යවස්ථාවේ කිටි කාලයක් තුල අවුරුදු 200 ගාණක් වගේ කාලයක් තුල සංශෝධනය වෙලා තියෙන්නේ ඊටාම සීමිත ප්‍රමාණයක්. අපේ 20 වාරයක් 1978 ඉඳලා 20 සැරයක් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වෙලා තියෙනවා. දැන් එංගලන්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒක ලියවපු එකක් නෙවෙයි. ඒක අලිඛිත ව්‍යවස්ථාව. ඒ
ඊටම සුළු ප්‍රමාණයක් තමයි සංශෝධනය ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ සංශෝධන කිරීම තුළින් බලාපොරොත්තු වෙනවා මේ ආණ්ඩුක ව්‍යවස්ථාවක් තියෙන්න ඕන මහජන සුභසිද්ධිය සඳහා. අර මම කිව්වේ රාජාණ්ඩු කරෙත් තිබුණේ වැසිය ආරක්ෂා කිරීම. ඒකමයි මහජනයන් උදෙසා. එහෙනම් මහජන සුභසිද්ධිය සඳහා මහජනයාගේ ආරක්ෂාව සඳහා තිබිය යුතු ආණ්ඩුක ව්‍යවස්ථාවක් 20 වරක් සංශෝධනය වෙන්නේ මහජන සුභසිද්ධිය සඳහාද කියන සැකය අපට මතුවෙනවා. එතන තව ගැටලුවක් තියෙනවා. ඇමරිකන් ඉතිහාසයේ සීමිත කාලයක් වුණාට ඇමරිකාව කියනවා ධවල මන්දිරය කියලා එකක්. ඒ ධවල මන්දිරයේ ප්‍රතිපත්ති ගරුක වැඩ පිළිවෙලක් තියෙනවා. ඊළඟට එංගලන්තේ තියෙනවා සම්ප්‍රදාන කූලෝ එකක්. එංගලන්තයයි ඇමරිකාවයි මේ සමාජ දෙකම අපිට වඩා ගොඩක් ඉදිරිගාමී විද්‍යාවෙන් ඉදිරියට ආපු සමාජ දෙකක්. ඒ සමාජ දෙකේ රටවල් දෙකයි අපේ රටයි සංසන්දනය කරලා බලුවොත් ලොකු වෙනසක් තියෙනවා. මම දකින වෙනස ඒකයි මේ අපිට මේ විවස්ථාව විශේෂයක් සංශෝධනය කරන්න තරම් ගැටලු මතුවුනේ ඒ වගේ වැඩපිළිවෙල වත්පිළිවෙල සමූහයක් අපිට නොතිබුණ නිසා දෝ කියන සැකේ මට ඇති වෙනවා. දැන් ඇමරිකාව ගත්තට වඩා ඇමරිකාවේ ඉන්නේ බ්‍රිතාන්‍යයෙන් වැඩිපුර ගියපු අය. ඒ ප්‍රාන්ත පිටෝගෙන. දැන් ලංකාවේ එහෙම නෙවෙයි. ලංකාව අවුරුදු 2500ක් ඉතිහාසය විජය රජුරුවන්ගේ ඉඳලා රට පාලනය වුණා රාජාණ්ඩු ක්‍රමයක්. ඒ රාජාණ්ඩු ක්‍රමයේ යටතේ පවා හොඳ නීති පද්ධතියක් තිබිලා තියෙනවා. ඒක කාර්මික විප්ලවයට අහුවලා ඒගොල්ලන්ගේ කිසියම් වෙනසක් වෙලා තියෙනවනේ තියෙනවා. ඔව් ඒක මම දකින්නවා. ඒ උනාට අපේ වෙනසක්. ඔව් චින්තනයේ වෙනසක් වුණාට දැන් අපේ රටේ තිබිලා තියෙනවා. දැන් අපේ රටේ දැන් අරගෙන බලන්න ඔය යකඩුණු කිරීම දැන් කාර්මික විප්ලවයේ තුල එනකොට යකඩනේ අපේ රටේ යකඩුණු කිරීම තිබිලා තියෙනවා. සමනල වැව ආශ්‍රිත ප්‍රදේශවල යකඩ උඳුන් හමු වෙලා තියෙනවා. එතකොට යකඩ නිස්සාරණය පිළිබඳව අපේ රටේ තිබිලා තියෙනවා. තිබිලා තියෙනවා. එතකොට අපේ රට කියන්නේ ආර්ථික වශයෙන් දියුණු රටක්, ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් තිබිච්ච රටක්. මහා වැව් හදපු රටක් නේ. ඒක තිබුණට මේ අර මං කියන්නේ අර අපි අර යටත්විත්වාදීන්ට යටත් වෙලා අවුරුදු 450ක් විතර ගත කිරීම තුළ අපි ආපස්සට හැරලා තියෙන විශාල සීවස්කන පිටපතට ගියාදෝ කියන වශයෙන් චින්තනමය වශයෙන් අර තිබුණු චින්තනය වෙනස් වුණානේ. වෙලා නව ශිෂ්ටාචාරයක් තමයි මේ 48 ඉඳලා ගොඩනගෙන නැගිලා අපි අදහස් කරත් හරි. ඒකයි මේ දේශපාලන ආණ්ඩුක ව්‍යවස්ථාව අපිට ඔරොත්තු නොදෙන ගානට වෙනස් කරන්න වෙන්නේ. ඔව් පැහැදිලිව දැන් අපේ රටේ තිබිච්ච ශිෂ්ටාචාරය වෙනස් කරානේ. දැන් අපේ රටේ තිබුණ වැව් සංස්කෘතියනේ. එතකොට අපේ තිබිච්ච දැන් ඉංග්‍රීසියේ අපේ රටේ නිදහස් අරගල දෙකක් තිබුණා ප්‍රධාන වශයෙන් 1918 සහ 1848. ඒ නිදහස් අරගල දෙකේදීම මේ කූර ලෙස වැඩපැවැත්තුව මර්ධනය කරා මේ නිදහස් සටන් දෙක. එතෙන්දී ඔය ඉංග්‍රීසින්ගේ තිබුණා ගම්පාලු ප්‍රතිපත්තිය. මට මතක හිටියේ ගම්පාලු කියලා නම කිව්වේ. එතෙන්දී පිරිමි ළමයා මැරුවා. හරක බාහන මැරුවා ගෙදර ගිහින්. වැව කැඩුවා, අමුණු කැඩුවා, කොස් ගහ කැඩුවා. කොස් ගහ පවා කපලා දැම්මා. එතකොට මේ ආර්ථිකය අපේ රටේ සම්පූර්ණ කඩාගෙන යනවා. අපේ ශිෂ්ටාචාර තිබුණ හොඳ එකක් මීගහ වන්ද කරේ ඒවක වානේ. එතකොට දැන් අපි යාල අභය භූමිය කියලා බැලුවට යාල අභය භූමිය දිහා බලනකොට දැන් හොයාගෙන තියෙන යාල අභය භූමිය කියන්නේ මහා ශාස්ත්‍රීය ප්‍රදේශයක් කියලා. කැලෑවට ගිහිල්ලා. ඒක හොඳම උදාහරණ තියෙන්නේ ඇතුලේ වැව් තියෙනවලු. ඒ උව වෙලස කැරලත් එක්ක ඒ ගොවි ජනපදයක් සම්පූර්ණ කැලෑවක් බවට පත් වුණා. ඉතින් මේ ඔබ කියන ආකාරයට මේ ආකාරයක අපේ ශිෂ්ටාචාරය වෙනස් වුණා. වෙනස් වුණාට පස්සේ මේ කාලේ කාර්මික විප්ලවයත් ඒ වගේම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත් බ්‍රිතාන්‍යයේ විකාශනය එමින් කියන්නේ පරිවර්තනය වුණා. ඔබ පිළිගන්නවද දන්නේ ඉන්දියානු නිදහස් සරගලයේ මහත්මා ගාන්ධී අවුරුදු 100 ගණනක් වීදියේ ගමේ ඇවිද කරපු අරගලයේ ප්‍රතිඵලයක් ඉන්දියාව නිදහසින් පස්සේ දියුණු වුණා. අපිට හම්බුනේ රිදී බන්දේශී තියලා තමයි නිදහස දුන්නේ.
ඔතනත් වෙනසක් දකින්න නැද්ද කියලා මම අහන්න කැමතියි. මෙතන රිදී බන්දියක දාලා නිදහස දුන්නේ කියන එක මම කැමති වෙන්නේ නැහැ. මොකද මේ රට අපේ ආදී අපේ මුතුන් මිත්තෝ ලේන් සහ රුධිරයෙන් මේ රට ආරක්ෂා කරගත්තේ. ඉංග්‍රීසීන්ට විරුද්ධව දරුණු සටන් දෙකක් වුණා. මම අදහස් කරේ නිදහසේ වටිනාකම අපේ ජනතාවට අවබෝධ වෙලා ගන්න පිළිගන්න නෙමෙයි කියන අදහසයි මම අදහස් කරේ. නිදහසේ දැන් ඉන්දියාවේ අර ජාලියන් වලහා වගේ මිනිස්සු මැරිලා ජනසංහාර වෙලා දේපල හානි වෙලා නිදහස වෙනුවෙන් විශාල පරිත්‍යාග කළ තමයි එහි අරගලේ දින්නේ. එතකොට මේ ඉන්දියානුවේසියාට නිදහසේ වටිනාකම තේරෙනවා. අපි අයට එහෙම නිදහස් අරගලයක් තිබුණේ ක්‍රමිකව සංවිධානය වෙච්ච නිදහස් අරගලයක් තිබුණේ නැහැ කියලා මම කියන්නේ. ඒ නිසා දෝ කියලා මම මතු කරන්නේ. නෑ ඉන්දියාව සහ අපේ රට අතර වෙනස්නේ. සංස්කෘතික දෙකක්නේ. ඉන්දියාව විශාලයි භාෂා විශාල ප්‍රමාණයක් කතා කරනවා. විශාල ජාතීන් ඉන්නවා. ඒ ජාතීන් අතර එකමුතුව ඇති කරා ජවහර්ලාල් නේරුතුමා සහ මහත්මා ගාන්ධී. විශේෂ ඉංග්‍රීසි භාෂාව ප්‍රචලිත වීමත් සමග ඉංග්‍රීසි භාෂාව හැදෑරීමත් සමග ඉන්දියානු ජාතිකයන්ට විශේෂයෙන් අපි තමිල්නාඩු වැසියෙකුට පංජාබ් වැසියෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරලා අදහස් හොමාරු කර ගැනීමේ හැකියාව තිබුණා. අන්නේ වගේ දේවල් තිබුණා. ඒකට දේශීයත්වය ගාන්ධිතුමාගේ අහිංසාවාදී ප්‍රතිපත්තිය සත්‍යාග්‍රහ ඒ වගේ දේවල් ගාන්ධිතුමාගේ ප්‍රධානත්වයෙන් කෙරුණා. අපේ රටේ එවකට හිටපු අපේ රටේ නායකයෝ ඔක්කොම එකතු වෙලා මතක තියාගන්න මේකේ අපේ එහෙම ලඝු කරන්න බෑ. අපේ රටේ නිදහස් අරගලයේදී සිංහල දෙමළ මුස්ලිම් කියන මේ ಜಾති මේ තුන්ගොල්ලෝ එකට හිටියේ ආරම්භයේදී මේ නායකයෝ එක ගොඩේ හිටියේ. ඔය 1915 ඇති වෙච්ච ජාතිවාදී කෝලහලය ඒක එතෙන්දී ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහත්මයා එතෙන්දී තමයි ඔය ජාතික සංගමය බිහි වෙන්න මූල බීජය තුනේ. එතුමා දේශනයක් කරනවා අපගේ අනාගත අවශ්‍යතා කියන මෑන් දේශනයක් කරනවා. ඒකෙදි එතුමා කියනවා නිදහස ලබා ගැනීමේ අවශ්‍යතාවය ගැන මුලින්ම කියනවා. නිදහස ලබා ගැනීමේ අවශ්‍යතාවය ගැන. තෙන්දී අර ඔබ කිව්වා වගේ හරිය ඉන්දියාව වගේ ජාතින්ගේ සංගමයක් පිටුවීම පිළිබඳ අවධානය යොමු කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි අපේ ජාතින්ගේ සංගමය බිහි වෙන්නේ. බිහි වෙලා කොහොම නමුත් මේක නායකත්වයට පත් වෙනවා. උඩ මතක හැටියට පොන්නම්බලම් අරුණාචලම් මහත්මයා මේ වගේ පත් වෙනවා. අවුරුදු 5කට විතර පස්සේ 1921 වගේ බින්දුගල මතභේදයක් ඇති වෙලා වෙන්නවිලා යනවා. ඒ වුණත් මේ අයගේ අතර තිබුණා ජාතියක් විදියට එකතු වීම. මොකද ඔය කෝලහල වගේ වෙලාවල් වලදී සිංහල ජන නායකයන් වෙනුවෙන් උසාවියේ අධිකරණයේ පෙනී ඉඳලා තියෙන්නේ ඔය පොන්නම්බලම් රාමනාදන් වගේ මහත්තුරු සිංහල අය වෙනුවෙන්. ඒ දුර්ලභ වුණාට මම අහලා තියෙනවා නිදහස් අරගලයේ වුණත් අපේ නිර්වාජය ගිහිල්ලා නැහැ. සෝල්බඩි සාමි ඇතුළු කොමිෂන් සභාව නිදහස පිළිබඳව රටවටා යන වෙලාවේ කෑගල්ල හරියේදී කුඹුරු යායක් ගාව වාහනේ නැවතුනට පස්සේ අර වෙලේ වැඩ කර හිටපු කුඹුරු හිටපු ගොවි රාළලා ඇවිල්ලා සෝල්බඩි සාමි සමග සාකච්ඡා කරලා තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන්. කතා කරලා මේ රාජ්‍ය පාලනය පිළිබඳව කතා කරලා තියෙනවා. මම අහලා තියෙනවා ඒක ඒ නිදහස ගන්න වෙලාවේ අපේ දේශීය යාන්ත්‍රණය විසින් කරපු සටකපටපක් කියලා මේක ලංකාවේ මිනිස්සුන්ට උවමනා පාලන තන්ත්‍රය පිළිබඳව රටේ ගොවි ජනතාව මේ වගේ ප්‍රබුද්ධ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරාම ඒ කොමිෂන්ස් බාට ලොකු මේ වැටීමක් ආවලු මේගොල්ලන්ට දෙන්න ඕන පාලනේ මේකේ කියලා. අන්න ඒ වගේ මං අහලා තියෙනවා අපේ නිදහස් අරගලය සටකපට වලින් තුරුනායි කියලා. අපි අර ඔබ කිව්වා
පොන්නම්බලම් මහත්තයලා අපේ සිංහල නායකයෝ සමගි සම්පන්න හිටියයි කියලා මම පිළිගන්නවා ඒකත් එසේ නෑ කියලා. ඔබට මම කියන්නම් 47 නිදහස වෙලාවේ DS එකේ හිටි දෙමළ සංවිධාන ටික ඔක්කොම 52 වෙනකොට වෙන් වුණා. ඒ කියන්නේ ජනපදකරණය තුල දෙමළ ජනතාව තුල විචිකිච්ඡාවක් ආව සිංහලයන් මෙහාට ව්‍යාප්ත වෙනවා කියලා. මෙන්න මේ වගේ මම කියන්නේ නිදහස පිළිබඳව කිසිම සූදානම නැතුව ගත්තයි කියලා මම කියන්නේ ඒකයි අදහස් කරන්නේ. මෙතෙන්දී අර ඕනෑම ජයග්‍රහණයක් කිරීම සඳහා ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන්න ඕන. උපායශීලීව කටයුතු කරන්න ඕන. මෙතන සට කපටකම් කියන වචනේට මම කැමති නැහැ එච්චර. උපායශීලීව කටයුතු කළ යුතුයි. එතෙන්දී DS සේනානායක මහත්මයා උපායශීලීව කටයුතු කිරීමක් තමයි ඒ ගොවියෝ 4-5 දෙනෙක් කෑගල්ල අසල උඹරට දාලා ඉංග්‍රීසියෙන් කතා කරලා ඒ සෝල්බරි සයිම් වරය පවා පොදුමයටපත් කරමින් දේශපාලනය ගැන විග්‍රහ කිරීම. ඒක මතු කරන්නේ මම මහත්මයානේ 1931 ඩොනමෝර් ව්‍යවස්ථාව වෙලාවෙත් කිව්ව සර්වජන බල ඡන්ද බලය දෙන්න එපයි කියලා. එතකොට 31 ඉඳලා 47 වෙනකොට අවුරුදු 10ක වගේ කාලයක වගේ තමයි මේ වෙනස තුල ඊට වඩා වෙනසක් ඉන්න බෑනේ අපේ ජනතාවගේ. අන්න ඒකයි මම කිව්වේ 47 අපි මේ නිදහස ලැබිය යුතු අවස්ථාවක නෙවෙයිද අපිට මේ නිදහස හමු වුණේ කියන සැකේ මත කරන මම ඒකයි. නෑ මෙතන අර කැබිනට් දැන් එංගලන්තේ කැබිනට් ක්‍රමයක් නේ තියෙන්නේ. මේ කැබිනට් ක්‍රමයක් සම්පූර්ණ වෙන්න ස්ථාවර වෙන්න තිබිය යුතු ක්‍රියාදාමයන් කොටසක් පිළිබඳව දේශපාලන විචාරයෝ කියනවා. හොඳ ජන සමූහයක් ඉදීම, හොඳ දැනුම් සම්භාරයක් තියෙන දේශපාලන පක්ෂ තිබීම, ඒ වගේ කරුණු කාරණා ගැන 4-5ක් තියෙනවා. උගත් සමාජය තිබීම. එතකොට ඒ නිදහස් දෙනකොට අර ඒ කැබිනට් ක්‍රමයක් සාර්ථක වීමට අවශ්‍ය කරන මූලික අංගෝපාංග ලංකාවේ තිබුණේ නැහැ කියන අදහසක් සෝල්බරි සාමි තුළ පැවතිලා තියෙනවා. ඒක එලි දැක්වෙච්ච වෙලාවෙදි තමයි දේශනායක මහත්තයා අර දෙය කළේ. ඒ වගේම සියලුම ජාතීන් වෙන්වල ගියා. ඔබතුමා කියන එක හරි. ඒ තුලදී අපි කාටත් ඇඟිල්ලක් දික් කරන්න වෙනවා. මෙතෙන්දී ඔබ පිළිගනවද දන්නේ නැහැ සිංගප්පූරුව මාලදිවයින වගේ රාජ්‍යන් දිල බැලුවොත් ඒ රටවල් වල ඒ අනිත් පැත්තේ ඉන්දියාවේ රාජ්‍ය භාෂාවක් රාජ්‍ය ආගමක් නැහැ. ඔය රටවල් වල ඔය දිනු වෙලා තියෙන්නේ සීලම ජාතීන් එකයි බෙදීම් නැහැ. අපේ නිදහසේ ඉඳලම නිදහස පටන් ගත්ත දවසේ ඉඳලම දිගින් දිගටම අපි දෙමළ කියලා බෙදෙනවා, හින්දු කියලා බෙදෙනවා, මුස්ලිම් කියලා බෙදෙනවා. මේ බෙදීම නේද මේ ව්‍යවස්ථාවයි අපිට මේ අවුල් සහගත තත්ත්වයට රට ඇවිල්ලා තියෙන්නේ ඒකද කියලා තමයි මම මේ ක්‍රමයෙන් මතු කරගෙන එන්නේ. නෑ එතන මේ රට බෙදුවේ බෙදන්න හැදුවේ ඉංග්‍රීසින්නේ. ඉංග්‍රීසින්ගේ උපක්‍රමයක් නේ බෙදා වෙන්කර පාලනයක් ඇති කිරීම. ඒක මූලික වශයෙන් සිංහල බෙද කරන්න ඒගොල්ලන්ට බැරි වුණා. අවසානයේ උඩරට පාතරට බෙදේ පවා ඒගොල්ලෝ ගේන්න හැදුව එක බැරි වුණා. ඒකට අනිත් රටවල් දිහා බලනකොට දැන් ස්විට්සර්ලන්ත වගේ රටවල් දිහා බලනකොට ස්විට්සර්ලන්තේ වගේ විශේෂ මහා ගොඩක් ඉන්න අනිත් ඒ ජාතීන් ඉන්න වෙන මේ. ඉතින් අපේ රටේ එච්චර සංස්කෘතියක් නැහැ එහෙම. එතකොට දැන් අපේ රට ගත්තට පස්සේ මේක පොඩි රටක්. දැන් ස්විට්සර්ලන්තේ ගත්තට පස්සේ අපරත් වඩා පොඩි. ඒ වුණාට ඒකේ අර වෙනම ජන වර්ග එක වගේම ඉන්නෝනේ. නෑ බලන්න මම එතන මතු කරන්නේ බලන්න ඉන්දියානු ජනගහණයෙන් 2.5ක් විතර තමයි ඉන්නේ අර මන්මෝහන් සිං මේ පංජාබේ කට්ටිය. නමුත් පංජාබ මන්මෝහන් සිං මහත්තයත් අකමැති වුණා එහෙ. නමුත් ලංකාවේ සිංහල බෞද්ධ නොවන කිසිම කෙනෙකුට ලංකාවේ ඉහළම විධායකට යන්න බෑ.
අනේ මම අපි මේ සාකච්ඡා කරන්න ඕනේ මේ අපිට වැරදුනේ කොයිවද කියලා මම අර ඒකයි ඔබ වගේ ටිකක් ප්‍රබුද්ධ දේශපාලනඥයෙක් මේ කලත්ත මේ අවසල ගන්නේ අපි කොයි බින් හරි නියර වෙන්න ඕනනේ. මේක රටේ තියෙන දැන් බලන්න ගෝල් පේස් පිටියේ බලන්න ගෝල් පේස් පිටියේ කියනවා සියලු ජාතිකත්වයන් ආගමිකයන් අපි එකයි කියලා. දැන් පුදුම ඒකමතිකතාවයට මේ සංවිධාන විවය ඇවිල්ලා තියෙනවා. රටේ ජනතාව එතෙන්ට ආද ඇවිල්ලා තියෙන මේ රට දියුණු වෙන්න බැරි වෙලා තියෙන මේ අපේ බෙදීමේ කියන එක. මම මේ ක්‍රමක්‍රමයෙන් ගෙනාවේ එතෙන්ට. ඉතින් අර ඉන්දියාවේ විවස්ථාවෙන් ඒ තත්ත්වයේ තියෙන ඕන කෙනෙක් දක්ෂයෙක් නම් යන්න පුළුවන්. නමුත් ලංකාවේ 47 ඉඳලා මේ දක්වාම ඔබ හැරලා බලන්න සිංහල බෞද්ධ නොවන කිසි කෙනෙකුට ඊළම විදාකට යන්න බැරි වුණානේ. එතකොට අනිකුත් ජාතියන් තුළ ඇති වෙන විචිකිච්ඡා සැකය කොහොමද අපේ සංවර්ධනයට බලපාන්නේ? ඒක ඇති කරෙත් අපේ දේශපාලනඥයෝ ඇති කරේ. ඔබ කියන தත්ත්වයට පත් කරෙත් අපේ දේශපාලනඥයෝ. අපේ දේශපාලනඥයෝ බලය ලබා ගැනීමේ ඒකාන්විත අරමුණ සඳහා කටයුතු කරානේ. ඒ හින්දනේ 20 වතාවක් අපේ රටේ සංශෝධනය කරන්න සිද්ධ වුණේ ආණ්ඩුක ව්‍යවස්ථාව. එතකොට මෙන්න මේ දේශපාලනඥයෝ දන්නවා බලය ලබා ගන්න ලේසිම දේ තමයි ජාතිවාදය. ආගම්වාදය. දැන් ලෝකේ යුද්ධ ඇති වුණේ තුයි ජාතිවාදී සහ ආගම්වාදීනේ කුරුසි යුද්ධ වල බලන්න. එතකොට දේශපාලනඥයෝ දන්නවා. දේශපාලනඥයෝ බලය ලබා ගැනීමේ ඒකායන අරමුණු සඳහා මේ ජාතිවාදී ආගම්වාදී පාවිච්චි කරනවා. ඒකේ අහිතකර ප්‍රතිඵල භුක්ති විඳිනවා. හැබැයි ඔබ කිව්වා හරිය ගෝල් පේස් අරගලේ ඒ තරුණයන්ට පින් සිද්ධ වෙන්න අපේ ආචාර්ය පුද කරන්න වෙනවා අපි ඒ තරුණයන්ට. මොකද අපේ ආගම් වශයෙන් අපි ජාතීන් වශයෙන් ඔබ කියන හරියට අපි ඉංග්‍රීසියෙන් අපි ජාතීන් වශයෙන් බෙදුවා. පස්සේ අපි ආගම් වශයෙන් බෙදලා තිබුණා. ඒව මුල් කාලය තුලදී ඒව නැති කරන්න ගත උත්සාහයන් තියෙනවා. මහසලින් ජයකොඩි පියතුමා මල්පලේ උපන් නෑ මල්පලේ පියතුමා කියලා. ඕ පියතුමා අපිට කිව්වේ නම මතක නෑ අපිට. මහසලින් ජයකොඩි පියතුමා. දැන් බලන්න මහසලින් ජයකොඩි පියතුමා බෞද්ධ ආගමික සින්දු කිව්වේ පල්ලියේ උපන් පන්සලේ පියතුමා. එතකොට මම බැලුවා එතුමාගේ ඒ ජීවිත කතා පොත. ඉතින්දි පැහැදිලිව තියෙනවා එතුමා බෞද්ධ ආගමකට ලැබුව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් විදියට එතුමා එතුමාගේ ආගමික න්‍යායන් අයින් කරනවා. අපි කියන්නේ නිර්පාහරනවා කියලා. ඒ වගේ සිදුවීම් කරනවා. ඉතින් කොච්චර සාහසිකද මේවා. එතකොට අපේ රටේ මොහිදින් බේක් ගන්න. මොහිදින් බේක් නම් එහෙම සිද්ධ වුණේ නැහැ. මොහිදින් බේක් කාගේ සින්දුද කිව්වේ? බුද්ධාගම පිළිබඳ සින්දු ගීත ගායනා කරේ. එතකොට මේ ආකාරයේ ඔය ටුට්ටක් ආගමික සහ ඒ පැතිවලින් අපට උදාහරණ ගන්න පුළුවන් වුණා 99% අපි ජාතීන් වශයෙන් සහ ආගමික වශයෙන් බෙදලා හිටියේ. එතකොට මේ ගෝල් පේස් එකේ අරගල කරුවන්ට පින් සිද්ධ වෙන්න පල්ලියේ ඉන්න පියතුමාලා අපේ හාමුදුරුවරු එකට වඩලා එකට පිරිත් අහනවා. එකට මේ අරගලට එකතු වෙලා තියෙනවා. ජාතීන් වශයෙන් සිංහලද දෙමළද මුස්ලිම් කියලාද නැහැ. සියලුම අය ඉන්නවා මේ අරගලේ. එතකොට එදා අපට මුල්ම කාලේ තිබිච්ච මෙන්න මේ
චින්තනමය වෙනස චින්තනමය වෙනස ඇති වෙලා තියෙනවා මේ ජනපදනමේ ඇවිල්ලා තියෙන ගෝල් පීස් අරගලය තුල. දැන් මේ ගෝල් පීස් අරගලය කියන්නේ මහා දැවැන්ත ව්‍යාපාරයක් මේක. ඔබ පිළිගන්නවද දන්නේ ඒ ඇති වී ඇති චින්තනමය වෙනස රාජ්‍ය පාලනයට ඇතුළත් වෙනවා. දැන් ජනපදනම හැදලා තියෙනවා. දැන් වස්තානුකූලවත් ඊට ගැළපෙන විදියට නිවිද තීරණ ආවත් මම හිතන අපි මේ වැටුණු වලින් ඉන්න ගොඩ වෙන්න පුළුවන්. මම හිතන්නේ මේක අපිට ආශිර්වාදයක් වේවි අනාගතයට. ඉදිරි දශකයේ තුල අපි යන්න ඕන දිශාව, නිවැරදි දිශාව මේ මම හිතන්නේ ව්‍යවස්ථානුකූලව සකස් කරන්න වේවි කියලා මම අදහස් කරනවා. ඒක ඇති කරන්න ඕන නම් අපි පටු දේශපාලන කෝණයකින් බලන්නේ නැතුව අපි බලය අරමුණු කරගෙන කටයුතු කරන්නේ නැතුව රට දිනවන්න වැඩ කරන්න ඕන. මෙතන රට දිනවන්න වැඩ නොකිරීමෙන් තමයි අද මේ ඔබ මුලදී පටන් ගත්ත විදිහට මේ අගාධියට රට වැටලා තියෙන්නේ රට දිනවන්න වැඩ නොකිරීම නිසා. ඔබ පිළිගන්නවද දන්නේ දැන් ගෝල් පේසා රටේ ජනතා ආරගල රාශියක් තියෙනවා. අර නිවැරදි චින්තනයත් එක්ක තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. මීළඟ මැතිවරණයක් කෙනකොට මම හිතනවා සියලු දේශපාලන පක්ෂ වලට සූදානම් වෙනවා අර චින්තනයට මුල් තැන දීලා. අන්න අර ප්‍රතිපත්ති වලට මුල් තැන දීලා සෑම පක්ෂයක්ම ප්‍රතිසංවිධානය කරන්න වෙනවා ඔය සියලුම දේශපාලන පක්ෂ වලට. එතකොට ඔය පිටිවල අරගල කරන උදවියත් ජනතා නියෝජ්‍ය වශයෙන් එන්න පුළුවන්. අන්න ඒකයි මම කිව්වේ මේක අපිට මේ අඳුරෙන් ආපු රිදි ඉරක් කියලා මම මේ අදහස් කරන්නේ මේ ඛේද වාචකයත් අපිට ආශිර්වාදයක් කියලා කියන්නේ ඒකයි. ඔව් පැහැදිලිව ඊළඟ මැතිවරණයක් වෙනකොට සෑම දේශපාලන පක්ෂයක්ම සම්පූර්ණම අලුත් වෙන්න ඕන. අලුත් වෙන්නේ කියන්නේ සම්පූර්ණම මුලින්ම ඒ තමන්ගේ තිබිච්ච මේ පරමාර්ථ අයින් කරලා අලුත් සිතුම් පැතුම් වලට ගැලපෙන ආකාරයෙන් තමන්ගේ පක්ෂ ප්‍රතිපත්ති වෙනස් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැතුණු ජනතාව ඡන්ද දෙන්නේ නැහැනේ. ප්‍රාත්මක් නැති වෙනවනේ. මොකද ජනතාව ඡන්ද දෙනවා නම් ඡන්ද දෙන්නේ දැන් ජනතා චින්තනයක් ඇති වෙනානේ. ඒ චින්තනය ඇති වෙන්නම හේතු වුණේ රට වෙනුවෙන් හිතුවේ නැතුව ජනතාව වෙනුවෙන් හිතුවේ නැතුව කටයුතු කරපු හින්දානේ. ඒකනේ මිනිස්සු 225 එපයි කියන්න පටන් අරගත්තේ. නැත්නම් මෙතන 225ක් ඕන නෑනේ. මිනිස්සු එතෙන්ටම ගියේ ඒකනේ. ඒ හින්දා සෑම දේශපාලන පක්ෂයකටම අලුත් වෙන්න වෙනවා. අලුත් වෙන්නේ නැත්නම් පවතින්න බෑ. ඔව්. නව වටාපිටාවක් හදා ගන්න ඕන දේශපාලන වටාපිටාවක් ඒගොල්ලෝ හදා ගන්න වෙනවා. ඒ හදාගත්තේ නැති වුණොත් ඒ ගොල්ලෝ මම හිතන්නේ දේශපාලන භූමියෙන් අතුගාවිලා යයි. පැහැදිලිව. දැන් ඒකත් මේ රුහුණු ටීවී අපේ ආයතනයත් මේ අරගල සමයේ භූමිකාවක් කරනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන මේ වගේ දැන් අපේ ජාතියක් වශයෙන් රටක් වශයෙන් අපිට තියෙන ගැටලු පිළිබඳව ඒ වගේ විද්වතුන් සමග කරන සාකච්ඡාවක් විදිහට තමයි අපි මේක යන්නේ. අපිටත් අවශ්‍ය වෙලා තිබුණේ මේ ජනතාව තුළ තියෙන සැක සංකා ගැටලු පිළිබඳව මතු කරලා ඒ කරුණු කාරණා පිළිබඳව ශාස්ත්‍රීය විවරණයක් ගෙනෙන්න මම අර ඔබට දිගට බාධා කරමින් ප්‍රශ්න විචාරය කරේ ඒක. ඒ අනුව අද දින සාකච්ඡාව සඳහා අපේ ආරාධනය ලැබ පැමිණි ඔබට ස්තුතිවන්ත වෙන ගමන් මේ වැඩසටහන સમાપ્ત කිරීම සඳහා මම අවස්ථාව ලබා දෙන ඔබට කිසියම් දැනුවත් කිරීමක් ප්‍රකාශයක් කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න. මම ස්තුතිවන්ත වෙනවා රුහුණු ටීවී මාධ්‍ය ආයතනයේට මේ වගේ වෙලාවක රට මොන දී ඇති මේ අවාසනාවන්ත ඒ වගේම අභියෝගාත්මක මොහොතක ජනතා අපේක්ෂාවන් ඉෂ්ට කර ගැනීම සඳහා මාධ්‍ය තුලින් යම්කිසි මෙහෙවරක් ලොකු මෙහෙවරක් මාධ්‍යයට කරන්න පුළුවන්. ඒ ලොකු මෙහෙවරට දෙන මේ පුංචි දායකත්වය මම අගය කොට සැලකනවා. අපේ රට අවාසනාවන්ත රටක් නෙවෙයි. අපේ රටට අපි කිව්වේ
ලෝකයේ තියෙන උතුම් රට කියලා. මේ රට සම්පත් වලින් අනුන රටක්. මේ රටේ හැම සම්පතක්ම තියෙනවා. එහෙනම් මේ අසීරු අවස්ථාවෙන් ගොඩ එන්න අපිට අමාරු නැහැ. ගොඩ එන්න නම් අපි අපේ ආකල්පයේ වෙනසක් ඇති කර ගන්න ඕනේ. දේශපාලනඥය පළමුවෙන්ම ඒ ආකල්පයෙන් වෙනස් වෙන්න ඕන. මොකද හේතුව දේශපාලන එය කියන්නේ ගෞරවනීය නිලයක් බවට පත් කරන්න ඕන. මුලදී ඒ තිබිච්ච ගෞරවනීය භාවය දේශපාලනඥය තුලින් නැති වෙලා තියෙනවා. ඒ ගෞරවනීය දේශපාලනය තුල දේශපාලනඥය හදන් බලන්නේ තමන්ගේ බලය රැක ගැනීමට නෙවෙයි රට ගොඩනගා ගැනීමට. රටේ ජනතාව ගොඩනගා ගැනීමට. ඉතින් ඇතැම් අවස්ථාවලදී ඇතැම් නායකයෝ අපේ රටේ ඇමතිකම් දාලා ගිහිල්ලා තියෙනවා. තනතුරු දාලා ගිහිල්ලා තියෙනවා. ඒ දාලා ගිහිල්ලා තියෙන්නේ රට ගොඩනගන්න. එහෙමනම් අර මේ පුංචි දිවයින තුළ ජීවත් වන අපේ රටේ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා කටයුතු කරනවා නම් පළමුවෙන්ම දේශපාලඥයා තුළ තියෙන ආත්මාර්ථකාමීත්වය දේශපාලඥයා අයින් කරගත යුතුයි. මොකද හේතුව අර මං ඉස්සෙල්ලා කිව්ව විදිහට මේක ගෞරවනීය නිලයක් බවට පත් කරන්න ඕන. දැන් අද අරගෙන බලන්න අපි දේශපාලනඥයෙක් ගත්තට පස්සේ මේ රටේ ජනතාව අපිට වඩා දන්නවා. ඇමතිවරයෙක් ගත්තට පස්සේ සම්බන්ධීකරණ ලේකම් කවුද? නෝනා. පෞද්ගලික ලේකම් එක්ක නෝනා. සම්බන්ධීකරණ ලේකම් මස්සිනා. ඊළඟට අනිත් සම්බන්ධීකරණ ලේකම් ගත්තන් පස්සේ සහෝදරයෙක්. ඊළඟට මාධ්‍ය ලේකම් ගත්තන් පස්සේ තව කෙනෙක්. මේ වගේ තමන්ගේ පවුල කේන්ද්‍ර කරගෙන කටයුතු කිරීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ඩලිසෙනක මහත්මයාලා මේ යන විට බැංකු පොතේ තිබිලා තියෙන රුපියල් 260ක වගේ ප්‍රමාණයක්. සර් ජෝන් කොතලාවල මහත්තයා මැරෙනකොට ඔහුගේ කඳවල වලව්ව ශ්‍රී ලංකා යුද හමුදාවට පරිත්‍යාග කරලා තිබුණා. බණ්ඩාරනායක මහත්මයාට සල්ලි හම්බ කරේ නැහැ. සිරිමාවල තමන්ගේ ඉඩම් ජනසතුවේදී තමන්ගේ ඉඩම් දීලා තියෙනවා. මෙන්න මේ වගේ දේශපාලනඥයෝ හිටපු රටක් මේක. ජේ.ආර්. ජයවර්ධන මහත්මයාත් එහෙමයි. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඒ වෝට් පේස් එක පාවා දීලා තියෙන්නේ. ජයවර්ධන කේන්ද්‍රයට දීලා තියෙන්නේ. මේක නැති වෙලා තියෙනවා 78න් පස්සේ නෙවෙයි 2005න් පස්සේ. අපි මේ කොච්චර ඇඟිල්ල දික් කරත් දේශපාලනඥයෝ වැඩිපුර හම්බ කරන්න ගත්තේ 2005න් පස්සේ. සෑම ප්‍රාදේශීය දේශපාලනඥයෙක්ම විශාල මුදල් සම්භාරයකට උරුමකම් කියන්න පටන් ගත්තා අවුරුදු 5ක් ඇතුළත. එතකොට මේ හම්බ කරන සල්ලි කාගේද? මේ හම්බ කරපු සල්ලි මේ රටේ ජනතාවගේ සල්ලි. ඒවා අපිට ඇස් පන අපිටම පෙවුණා. ඊයේ පෙරේදා මම ඒක හොඳේ කියන්නේ නැහැ. අපිට සතුටු වෙන්න බෑ කෙනෙකුගේ වාහනයක් පුච්චලා, ගයක් පුච්චලා, පිච්චෙනකොට සතුටු වෙන්න බෑ අපිට. ඒක අගය කරන්නේ නැහැ. ඒනකොට පිච්චෙනකොට අපි දැනගත්තා ඒවා අයිතිකාරද කියලා බලනකොට දේශපාලනඥයෝ. එහෙනම් මේ කාගේ සල්ලිද? මේ රටේ ජනතාවගේ සල්ලි. එහෙනම් මේ ආර්ථික අර්බුදයට හේතු වෙලා තියෙන්නේ මොකද්ද? ජනතාවගේ මුදල් දේශපාලනඥයෝ හූරා කන්න ගියපු.
එහෙමනම් මෙන්න මේ දේශපාලඥයන් හූරා කන්න ගත්තු ඒ වස්තු සම්භාරයක් තියෙනවා නම් ඒව ජනසතු කරලා නීතියෙන් මේ රට අරන් දීලා මේ රටේ ඉපදෙන අනාගත පරපුරට සෝදායි රටක් ඉදිකිරීමට හැකියාව ලබා ගන්න පුළුවන් විරුද්ධ පරිපාලනයක් කරු. ඒ පරිපාලනය ඇති කරන්න මේ සියලු දෙනාම සියලුම පාක්ෂිකයන්ම සියලුම පක්ෂෙම එකතු කිරීමේ එකතු වෙන්න හැකියාව කියා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.